මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානයේ සිදු කිරීම සඳහා මත්තේගම සමගි වෙන පදිංචි චමින්ද ආර්යසිංහ මහතා වෙරෝනිකා නුගේරා මහත්මිය දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තිය අගෝස්තු 2 වන දිනට එස්.ඒ. ආර්යසිංහ පියාණන් පරලෝසපැත්ති වසර 10ක් ගත වීම නිමිත්තෙන් එතුමන්ට සහ සොපිනෝනා කාර්යවසම් මිත්‍රණිය ඇතුළු පවුලේ නමින් මියගිය යම්තාක් පිරිසක් වෙත්නම් ඒ සියලු ඥාතින මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ. සසර දුක් කෙලවර වේවා. සුජීවත්ව සිටින අනුලාවතී විතානගේ මෑණියන්ට එල්මෝ නුගේරා සහ සාන්ති යන දෙමාපියන්ට චන්දිම ආර්යසිංහ ගිහානි සඳනායක දීනියන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. කැනඩාවේ සිටින අසිත නිසාන්ත මහතා, AW එන්සා මහත්මිය, H ගුණරත්න මහතා, A සුනීතා මහත්මිය නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දේශකයන් වහන්සේටත් උන්වහන්සේගේ දෙමාපියන්ටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. සීලම සම්මාදිෂ්ඨික දෙවියන්ට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. ධර්ම දානමේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු දෙනාම සසර දුකින් මිදී ප්‍රාර්ථනීය බෝධිගේ ඉක්මන් භවයේදී සැපසහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසීමට හේතු වාසනා වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන
දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක් අද ධර්ම මාතෘකාව බවට පත් කරගන්න කල්පනා කළා. ධම්මපද පාළියේ සඳහන් වන මේ ගාථා රත්නය භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන කරගත් විශාල දෙව් පිරිසකට දෙවියන්ට ඇතිවෙච්ච ප්‍රශ්න හතරක් විසඳාලීමක් හැටියට. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන දවසක සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ප්‍රධානව විශාල දෙව් පිරිසක් මුළු ජේතවනාරාම භූමිය මාලූකමත් කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගෙන් ඇහුවා සක්‍ර දේවේන්ද්‍රයාණෙනි මේසා විශාල දෙව් පිරිසක් සමග මේ අවස්ථාවේ මොන කාරණාවක් සඳහා මෙහි පැමිණියාද කියලා. පින්තුනි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙවිවරු 12 අවුරුද්දක් තිස්සේ දෙව්ලොවින් දෙව්ලොව සක්වලින් සක්වල සැරිසරමින් ප්‍රශ්න හතරකට උත්තර හොයනවා. 12 අවුරුද්දක් තිස්සේම මේ දෙවියන්ට මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබිලා නැහැ. ස්වාමීනි ඉන් පස්සේ මේ දෙවිවරු නැවතත් මේ සක්වලේ සතරවරම් දෙවිවරු ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න වලට උත්තර හොයලා තියෙනවා. උන්වහන්සේලාට ඒ ප්‍රශ්න වලට පිළිතුරු වැටහුනේ නැති නිසා මේ දෙව් පිරිසත් සමගම මම ළඟට ආවා. ස්වාමීනි මට මේ ප්‍රශ්න වලට නම් උත්තර වැටහෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ සියලුම ප්‍රශ්න විසඳන්න මේ ලෝකේ ඉන්න එකම උත්තමයන් වහන්සේ බව අපි දන්න නිසා අපි භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා සක්‍ර දේවේන්ද්‍රයාණෙනි මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මම බොහෝ සේවෙහිසුණා. මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ එකක් ඒ වෙනුවෙන් දස පාරමිතා සම්පූර්ණ කළා. මං මේ පාරමී සම්පූර්ණ කළේ ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගත් මෙවන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තමයි. ඒ හින්දා අහන්න කියලා. පින්තුනි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ලෝකේ තියෙන දානයන් අතර හැම දානයකටම වඩා යම් දානයක් උසස්ද සියලුම දානයන් අභිභවනය කළ ඒ දානය මොකක්ද? ස්වාමීනි මේ ලෝකේ යම් රසයක් තියෙනවා නම් හැම රසයක්ම අභිභවනය කරපු ඒ රසය මොකක්ද? ස්වාමීනි මේ ලෝකේ යම් රතියක් තියෙනවා නම් සෑම රතියක්ම අභිභවනය කළ ඒ එකම රතිය මොකක්ද? ස්වාමීනි තෘෂ්ණාව දුරු කරාම ලබන උතුම් සුවය සැපය මොකක්ද? මේක තමයි මේ ප්‍රශ්න හතර. පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන්ට දේශනා කළා මහරජය සබ්බ දානං ධම්ම දානං විනා සියලුම දානයන් දිනනවා
මේ තථාගත ශ්‍රී සද්ධර්ම දාන සබ්බ රසං ධම්ම රසං ගිනාත් සියලුම රසයන් පරාජය කරනවා ධර්ම රසය. සබ්බ රතින් ධම්ම රතින් ගිනාත් සියලුම රතීන් දිනනවා තථාගත ශ්‍රී සද්ධර්ම රත්නය. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ගිනාත් තෘෂ්ණාව යමෙක් නැති කරනවාද ඔහු සියලු දුක් නැති කරනවා කියලා දේශනා කළා. ඉනතුනි මේ ගාථා රත්නයෙන් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු මේ කාරණා හතර දෙවියන්ගේ පැනය විසඳීමක් වශයෙන් අපි ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සබ්බ දානං ධම්ම දානං ගිනාත් සියලුම දානයන් ධර්ම දානින් දින. පින්නතුනි මේ ලෝකේ කොයිතරම් දාන තියෙනවද? සියලු දාන කියලා කියහම ඒ සියලු දාන මොනවද කියලාවත් අපි දන්නේ නැහැ. විවිධාකාර දාන ඕන තරම් දේවල් දාන විශේෂ තියන්න පුළුවන්කම තියෙනවා. නමුත් ධර්ම දානය ඒ සියලු දානයන් දින. එහෙම සඳහන් කරාම පින්නතුනි අපිට කොච්චර දේවල් හිතන්න පුළුවන්ද? මේ ශාසනයේ අසදෘශ්‍ය මහා දාන කුසල් මහ රජු මල්ලිකා දේවියගේ මෙහෙයවීමෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට උන්වහන්සේගේ මුළු බුද්ධ ජීවිතේ පුරාම ලැබෙන එකම දානයක් තමයි මේ අසදෘශ්‍ය මහ දානය. අපේ බුදුරජාණන් වහන්සේට මේ දාන පිළිගන්වන්නේ කුසල් රජුයි මල්ලිකා දේවියයි ප්‍රධානත්වය අරගෙන. ඒ දාණය මොනතරම් විශිෂ්ටද, කොයිතරම් ශ්‍රේෂ්ඨද? එහෙමනම් අසදෘශ්‍ය මහා දානය පිළිබඳව කරුණ මේ පින්නතුන් ධර්ම දේශනාවල් වල ඕනතරම් අහලා ඇති. ඒක කොයිතරම් විශේෂිත දානයක්ද කියන බව අපිට හැඟෙනවා. ලෞතර බුදු කෙනෙකුට එවන් දාන ලැබෙන්නේ එකයි කියලා සඳහන් කරාම මුළු බුද්ධ කාලෙට එක බුදු කෙනෙකුට එවන් දාන එකයි ලැබෙන්නේ. ඊළඟට සඳහන් කළා පින්නතුනි අනාථපිණ්ඩික මහසිටුතුමා බුදුරජාණන් වහන්සේට හදලා පූජා කළා ආරාමය ජේතවනාරාමය 54 කෝටියක් රන් කහවණු වලින් මිල වියදම් කරලා තමයි මේ ආරාමය. ඉතින් රන් කහවණු 54 කෝටියක් කියලා. ඒක අපට සාමාන්‍යයෙන් 54 කෝටියක් වගේ තමයි හිතේ. නමුත් මේ රන් කහවණුවක් කියලා කියන්නේ කොච්චර වෙන්නේ? සාමාන්‍යයෙන් දල වශයෙන් සඳහන් කරන්නේ අද අපේ තියෙන මේ පවුම් කියලා කතා කරනවා. එක රන් කහවණුවක පවුම් 5ක් තියෙනවා. එතකොට එවන් කහවණු කෝටි 54ක් තමයි වියදම් කරන්නේ මේ ජේතවනාරාමයේ සියලුම කටයුතු වල. එතකොට අපේ කෝටි වලින් අපේ රුපියල් වලින් කතා කරුවොත් මොන තරම් ප්‍රමාණයක් වෙන්නේ? එතකොට ඒ පූජාවටත් වඩා අසදෘශ්‍ය මහා දානයටත් වඩා ධර්ම දානිය උතුම්. විශාකා මහ උපාසිකා බුදුරජාණන් වහන්සේට හදලා පූජා කළ ආරාමය පූර්ව ආරාමය රන් කහවණු 18 කෝටියක්. ඊට අමතරව පූර්වාරාම පූජාවට සකස් කරපු දානෙත් එක්ක සියලුම දේවල් එකතු වුණාම ඒ කියන්නේ උත්සවයට වියදම් කරපු මුදලුත් එක්කම රන් කහවණු 27 කෝටියක් වියදම් කරනවා මේ ආරාමය. එතකොට ඒ පූජාවටත් වඩා ධර්ම දානිය උසස්. ජේතවනාරාම පූජාවටත් වඩා උසස්.
එතකොට අපේ ලංකාවේ තිබුණ මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා දාස් ගණන් වැඩ හිටියා. ලෝවා මහපාය වගේ නවමහල් ප්‍රාසාද තිබුණ මහා සංඝයාට වැඩ හිටියා. ඒ ආරාම පූජාවන්ටත් වඩා ධර්ම දානයේ උතුම්. එහෙම සඳහන් කරාම අද මේ දේශනාවක් කරන්න මේ පින්නතුන් යම් මුදලක් වැය කළා නම් මේ කතා කරපු දාන පූජාවල් ආරාම පූජාවල් වලට වියදම් වෙච්ච මුදල ගැනත් එක්ක සංසන්දනය කරනකොට අපි පූජා කරපු මුදල අපි වැය කරපු මුදල උතරම් සුළු මුදලක්. නමුත් ඔබේ මේ ධර්ම දානමය පින්කම ඒ විහාරාරාම පූජාවට වඩා උතුම් කියලා කියන්නේ කොහොමද ඒක? ආන්‍යයකට භාග්‍යතුන් වහන්සේ කරුණ පැහැදිලි කළා. බින්නදෙනී තුන් සිත පහදවාගෙන කොසල් මහරජුරුවත් මල්ලිකා දේවියත් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා අසද්දෘශ්‍ය මහා දානීය පූජා කළා. ඒ විතරක් අනාථපිණ්ඩික සිටුතුමා විශාකා මහ උපාසිකා මේ වාගේ අය සිත පහදවාගෙන ලෝභ සිත් දුරු කරලා තණ්හාව නැති කරගෙන තමන් සන්තක අසීමාන්තික ධනය මේ ශාසනය වෙනුවෙන් කැප කළා. ඒ කැපකලේ එහි කුසලයේ ආනිසංසය හොඳට දන්න හින්දා කොහොමද ඒ ආනිසංසය දැනගත්තේ? කොහොමද සිත පහදවාගත්තේ? කොහොමද අත්හරින්න හිත හදාගත්තේ? මේ සියල්ලම කලේ මනාව බණ අහලා තිබුණ නිසා. බණ අහපු හින්දායි ශාසනය වෙනුවෙන් එච්චර කැපකිරීම කරන්න වියදම් කරන්න හිතුවේ. පිනතුනේ ධර්ම දාණය ඒකයි මෙච්චර වටින්නේ. අපේ පින්නතුන්ට මතකයි ධර්මාශෝක මහ රජුරු ගැන. අපි කලින් කිව්වේ චණ්ඩාශෝක. දිග්විජය ප්‍රතිපත්තිය තමයි අනුගමනය කළේ. රාජ්‍යයෙන් රාජ්‍ය තමන්ට යටත් කරගන්න කටයුතු කළා. එවන් ධර්මාශෝක මහ රජුරු කාලිංග යුද්ධයෙන් පස්සේ ලොකු මානසික පසුබෑමකට පත් වුණා. ලක්ෂ ගණන් මිනිස්සු මැරුණා. ලක්ෂ ගණන් මිනිස්සු අපඝාත වුණා. දහස් ගණන් මිනිස්සු සිරගත වුණා. රජුරන්ට ඒක දරා ගන්න බැහැ. ඒ නිසා විශාල මානසික පසුබෑමක් නිසා රජුරු මාලිගාවෙන් එළියටවත් බහින්න නැතුව හිටියා. එක දවසක් ධර්මාශෝක මහ රජුරු දැක්කා නගරයේ වීදියක පිණ්ඩපාතේ වඩින 7 අවුරුදු වයසේ පුංචි සාමණේරයන් වහන්සේ. උන්වහන්සේ දැක්කහම රජුරන්ට ඇති වුණේ මහ පුදුම පැහැදීමක්. පුදුම සතුටක්. අර හිතේ තිබෙන කනස්සල්ල දුක තුනී වෙලා යටපත් වෙලා ගියා. මේ පුංචි සාමණේර ස්වාමින් වහන්සේගේ ගමන රජුරවන්ට මනාව ප්‍රිය උපදවන්නක් වුණා. රජුරු පිනවන්න පුළුවන් තරම්, රජුරු පහදවන්න පුළුවන් තරම් මහ පුදුම සංවරය උන්වහන්සේ තුල. උංගා බිම බලාගෙනත් නෑ. උංගා ඈත බලන්නෙත් නෑ. වටපිට බලන්නෙත් නෑ. මනාව යම් ප්‍රමාණයකට තමන් වහන්සේ ළඟ ඉඳලා යාර 10ක් පමණ ඉදිරියෙන් ඇස්මානී තියාගෙන බොහොම සංසුන් ගමනින් උන්වහන්සේ පින්නපාතේ වඩිනවා. රජු රාජපුරුෂයන්ට කතා කරලා උන්වහන්සේ රාජමාලිගාවට එක් කරගෙන ඉන්න කියලා. මාලිගාවට එක් කරගෙන ආවහම රජු සිංහාසනෙ නැගිටලා සඳහන් කළා, ස්වාමීනි, ඔබ වහන්සේට වැඩ ඉන්න මේ මාලිගාවේ සුදුසුයි කියලා හිතන ආසනයක් තියෙනවා නම් ඒ ආසනෙන් වැඩ ඉන්න. සඳහන් කරනවා උන්වහන්සේ සිංහාසනෙටයි ගොඩ වුණේ. දානි පූජා කළා. රජු සඳහන් කළා, මහරජු, මට ස්වාමීනි, මට
බණ පදයක් දේශනා කළා. මේ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ ධර්මාශෝක මහ රජුරවන්ට භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් ඊටම පුංචි කාරණාවක් හතර පද ගාථාවක් දේශනා කළා. ඒ ගාථා රත්නය විසඳලා දුන්නාම රජුරවන්ට ඇතිවුණේ පුදුමාකාර ප්‍රීතියක්. ධර්මාශෝක රජුරු එදා ඉඳලා තමයි ධර්මාශෝකෙක් බවට පත් වුනේ. චණ්ඩාශෝක රජුරු ධර්මාශෝක බවට පත් කළාට පස්සේ මේ ලෝකෙට මොන යහපතක් උදා වුණාද? බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ මේ වෙනකොට මහ පොළොව යට තැම්පත් කරලා තිබුණා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 230 ගාණක් වෙන්න ඉක්ම ගිහින්. නමුත් රජුරු ධර්මයේ පිළිබඳව පැහැදිලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධය කොච්චරද කියලා මහරහතන් වහන්සේලාගෙන් අහගෙන 84000ක් බව දැනගෙන ඒ 84000 ධර්මස්කන්ධය 84000ක් විහෙර විහාර හදන්න ඕනේ කියලා තීරණය කළා. ඒ වෙනුවෙන් විහෙර විහාර 84000ක් ගොඩනගන්න පටන් ගත්තා. ඒ චෛත්‍ය වල විහාර වල තැන්පත් කරන්න. ධාතුන් වහන්සේලා කොහෙද කියලා රජුරු හෙව්වා. රජුරු ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබ්බ තැන් වලින් ධාතුන් වහන්සේලා හොයාගෙන ඒ විහෙර විහාර වල එකම දවසක මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා විවෘත කිරීමේ පින්කම යොදාගත්තා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දඹදිව තලයේ පුරාම 84000ක් විහෙර විහාර ගොඩ නැගුණා. කවුරු නිසාද? නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරපු නිසා. ධර්ම දානමය පින්කමක ප්‍රතිඵලය නිසා. ඉන් පස්සේ ශාසනය පිළිබඳව තව පැහැදුණා. ධර්මාශෝක මහ රජු පරවාද ඛණ්ඩනය කරලා දුර්මත වලින් පිරිසිදු කරලා නිර්මල ශාසනය නැවත වතාවක් ඉස්මතු කරන්න ඕන නිසා ධර්ම සංගායනාවක් කළා. ඒ ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ಭಾರತයෙන් පිටට තවත් රටවල් ගණනාවකට බෙදන්න කටයුතු කළා. ඒ සඳහා සුදුසු භික්ෂූන් වහන්සේලා යටතේ ඒ රටවල් වලට ධර්මයේ ප්‍රචාරය කරලා යවුවා. ශාසනයේ වෙනින් අසීමාන්තික වැඩ කොටසක් කරපු ධර්මාශෝක රජුරු මහරහතන් වහන්සේලාගෙන් ඇහුවා, ස්වාමීනි, මේ නිර්මල බුද්ධ ශාසනයේ දායකයෙක් වෙන්න මට දැන් පුළුවන්ද? මහරහතන් වහන්සේලා දේශනා කළේ, මහරජා, ශාසන දායකයෙක් බවට පත් වෙන්න නම් හැබෑම දායකයෙක් ඔබේ ලෙයින් උපන් ජාත දරුවෙක් මේ ශාසනයට පූජා කරන්න. ධර්මාශෝක රජුරු තමන්ගේ පුතණුවන් ශාසනයට දෙන්න තීරණය කළා. එක පුතයි මේ වෙනකොට ජම්බුද්දීපේ මහරජු යුව රජු. නමුත් රජකමට වඩා කැමැත්ත තිබුණේ ශාසනය වෙනුවෙන් පැවිදි වෙන්න. ඒ නිසා ඒක හෙලාම කැමති වුණා පැවිද්ද සඳහා. මහා මහින්ද කුමාරයා සියලු දෙනාගේම ආශිර්වාද ඇතුව ශාසනයට ඇතුල් වෙනකොට පැවිදි කරන්න කලින් හිසකෙස් කපන වෙලාවේ සිව්පිරිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. සංසාරි පාරමිතා පිරිවි, සංසාරි පින් කිරිවි, ජම්බුද්දීපේ වගේ මහ රාජ්‍යයක මහත් දීපයක මහරජෙක් වෙන්න නෙමෙයි, ලෞතුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමන්ගේ ශක්තිය වැය කරන්න. ධර්මාශෝක රජු සැබෑම ශාසන දායකයෙක් වුණා. මහා මහින්ද මහරහතන් වහන්සේ නිසා ලංකාවේ අපිට ධර්මය ලැබුණා. අද ධර්ම දේශනා කරන්නේ, ඔබ ධර්ම ශ්‍රවණය කරන්නේ
මිහිඳු මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපේ රටට අරගෙන ආපු නිසා. පිනතුනි එහෙමනම් අපිට තව කරුණක් පැහැදිලි වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. දීප චක්‍රවර්ති මහරජෙක් කියන කාරණාවත් එයින් පැහැදිලි වෙනවා. පැවිදි වෙනකොට යුව රජු තාත්තගෙන් පස්සේ මහරජුරු වෙන්නේ. අපිත් අද බණ අහනවා. අපිත් අද ධර්ම දේශනා කරනවා. අපේ රටේ ලක්ෂ ගණන් කෝටි ගණන් රහත් වුණා. අපේ රටේ ලක්ෂ ගණන් කෝටි ගණන් දෙව්ලොව ගියා. අපේ රටේ ලක්ෂ ගණන් කෝටි ගණන් මගපල ලැබුවා. සංසාරي කෙරවල කරන්න මගට මනාව පිළිපන්න. අද ගුණ ධර්ම දැනගෙන සිල් ගුණ ආරක්ෂා කරගෙන දම්පැන් දීගෙන බණ භාවනා කරගෙන මේ සංසාරයෙන් එතර යන්න අපි වීරිය වඩනවා නම් ඒ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. එහෙමනම් මේ සියල්ලෙම මුල කොතනද තියෙන්නේ? මේ සියල්ලෙම මුල තියෙන්නේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ධර්ම දානය. එක ධර්ම දානයක් නිසා කී දෙනෙක් සසරින් මිදෙනවද? කී දෙනෙක් සතර පායෙන් මිදෙනවද? අන්න ඒක නිසායි ධර්ම දානයේ සියල්ල අභිභවනය කරනවා කියලා සඳහන්. පින්නතුනි මනාව ධර්ම ශ්‍රවණය කරා. සිල් ගත්තේ නැති අය සිල් ගන්න හිතනවා. දන් දුන්නේ නැති අය දන් දෙන්න හිතනවා. තිසරණ නැති අය තිසරණයට එනවා. මව්පියන්ට සලකපු නැති අය මව්පියන්ට සලකනවා. ගුරුවරුන්ට සලකපු නැති අය ගුරුවරුන්ට සලකනවා. මේ ආදි වශයෙන් ජීවිත මොන තරම්නම් නිවැරදි කරගන්න පුළුවන්ද? ධර්ම දානය නිසා. අන්න ඒක නිසායි ධර්ම දානයේ මේ තරම්ම උතුම් වෙන්නේ. ඊළඟට සඳහන් කළා සබ්බ රසං ධම්ම රසං ජිනාති. පින්නතුනි සියලුම රසයන් ධර්ම රසයෙන් විදිනවා. ධර්ම දානය ගැන තවත් වචනයක් දෙකක් අපි සඳහන් කරලා මේ හැට ගියොත් මේ පදේට අඩුවක් නැති වෙන්නේ. පින්නතුනි මොනතරම් ප්‍රඥාවන්තයෝ බිහි වුණා. කොයි තරම් දැනුම් සාගරයක් තිබුණා. සමහර වෙලාවට සසරින් එතර වෙන්න මගපල ලබන්න බෑ. එක උදාහරණයක් ඇටියට අපි සරියුත් මහරහතන් වහන්සේ ගැන කතා කළා. මොනතරම් ප්‍රඥාවක් තිබුණාද? පැවිදි වෙන්නත් කලින්ම උන්වහන්සේට තිබුණා මහ පුදුම ප්‍රඥාවක්. කොච්චර ප්‍රඥාවක්? මහා කල්පයක් පුරාවට එක දිගටම පායන්නෙම නැතුව වැස්සක් වැස්සොත් ආන් ඒ වැස්සේ වැහි බින්දු කොච්චරක් තිබුණද? මේ මහ පොළොවට වැහි බින්දු කොච්චරක් පතිත වුණාද? ඒ පතිත වෙච්ච ප්‍රමාණය සඳහන් කරන තරම් ප්‍රඥාවක්. සඳහන් කළා මේක උපමාවක් නෙමෙයි. මේක සාරිපුත්තයන්ගේ ප්‍රඥාවේ ස්වභාවයමයි කියලා. ඒ තරම් පුදුම ප්‍රඥාවක්. පින්තුනි අපිට කොහේ වැටෙන්නේ? එක දවසක් පැය 24ක් රෑ දවල් දෙකේම වැස්සොත් වැහි බින්දු වැටිච්ච ගාන කියන්නේ අද මොන විද්‍යාවටද පුළුවන්? කොයි උපකරණයකටද පුළුවන්? මහා කල්පයක් පුරාවට වැක්කිරෙන වරුසාවේ තියෙන වැහි බින්දු ගාන ගණන් කරන්න පුළුවන්. ඒක කොහොම ප්‍රඥාවද? පිළිතුරේ සඳහන් කළා අන්න එවන් ප්‍රඥාවක් තිබිච්ච මේ මහ පුරුෂයාණන්ටවත් තනියම නම් සෝවාන් වෙන්න බැරි වුණා. මගඵල ලබන ක්‍රමය තනියම දැනගන්න බැරි. අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහිලා යේ ධම්මා හේතු භවවා තේසං හේතුං තථාගතෝ ආහ තේ සංජයෝ නිරෝධෝච එවං වාදි මහා සමුනෝ කියන ගාථා රත්නේ මුල් පද දෙක අහනවත් එක්කම තමයි සෝවාන්. එහෙනම් ධර්ම දානයක් නේ. ධර්ම දාණයෙන් කී දෙනෙක් නම් සසරින් මිදෙව්වද? අන්න ඒ නිසා
සියලුම දානයන් අභිභවනය කරනවා තථාගත ශ්‍රී සද්ධර්ම දානය. පින්නතිනි එතන ධර්ම දානය කියහම සඳහන් කළා ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒ කියන්නේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න මේ විදිහට මේ වාගේ විද්‍යුත් මාධ්‍ය තුලින් ධර්මයේ දේශනා කරවීමත් වටිනවා. ඒ වගේම පිරිසකට බණ අහන්න යන් කියලා අඬ ගහගෙන ගිහිල්ලා බණ අහන්න අවස්ථාව උදා කරලා දෙනවා එන්න. අද බණ කියන දවසයි. අද බණ අහන දවසයි. අද අහවල් තැනයි ධර්ම දේශනාව. අපි යමු අඬ ගහගෙන ගිහිල්ලා බණ අහන්න අවස්ථාව හදනවා. ආන්ගේ ධාර්මික ක්‍රියාවල මහත් අනුසස් ඇති නිසා අනුන් ලවා කරවන ධර්ම ශ්‍රවණයේද අනුසස් අතින් ඊටාම ඉහළයි කියලා සඳහන්. සබ්බ රතින් ධම්ම රතින් ජිනාති සඳහන් කළා. ලවණ රසය, තිත්ත රසය, කටුක රසය, කෂාය රසය, මధుර රසය මේ ප්‍රධාන රසයන්. මෙන්න මේ රසයන්ට අනුකූලව තමයි මේ ලෝකේ තියෙන හැම රසයක්ම හැම රසයක්ම රස වෙලා තියෙන්නේ, හැම දෙයක්ම රස ගෙනිලා තියෙන්නේ ලවණ තියෙන නිසා. ඒ වගේම තිත්ත තියෙන නිසා කටුක කෂාය මధుර රස ඒ තුල අන්තර්ගත වෙලා එකතු වෙලා තමයි මේ හැම ප්‍රණීත මිහිරි රසයක්ම හැදිලා තියෙන්නේ. අංගේ නිසා සඳහන් කළා ලෝකෙහි ඇතිතා රසයන් මේ රස හය යටතේ ඇතුළත් වෙනවා. මනාව මුල්වල රසය, පුප්ප රසය, ඵල රසය මේ ආදි වශයෙන් ලවණ මලාදී රසය ආදී නොයෙක් රස දෙවියන්ගේ සුධා භෝජන රසය මේ ආදී නොයෙක් රසයන් සබ්බ රසං යන්නේ සඳහන් කරනවා කියලා පැහැදිලි කරනවා. දෙවියන්ගේ දිව්‍ය භෝජනයේ රසය ඉතින් තය. ආන්ගේ සියලුම රස පරාජය කරනවා ධර්ම රසය. කොයි වගේද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, නවලෝකෝත්තර ධර්ම සත්‍යයන් ජරා මරණයෙන් අතමුදවා ගන්න. එහෙනම් ධර්ම රසය නිසා නැවත නැවත ධර්මයට යොමු වෙනවා. නැවත නැවත බණ අහන, නැවත නැවත බණ පොත කියවන, නැවත නැවත ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන සත්‍යයන් ජරා මරණ දෙකින් මිදෙනවා කියවේ නිවනින් සැනසෙනවා ධර්මානුකූලව කටයුතු කරනවා. අන්න ඒ නිසා මේ සියලුම රසයන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කරනවා. හැම එකක්ම අභිභවනය කරලා තියෙනවා. සත්‍ය සංසාර දුකින් ඈතර කරනවා ධර්ම රසය. යමෙක් ධර්ම රසයට ලෝභ වුණොත් ඒ පුජ්‍යලයට අලාභයක් නෙමෙයි, ලාභයක්මයි. අයහපතක් නෙමෙයි, යහපතක්මයි. සබ්බ රතින් ධම්ම රතින් ජිනා සඳහන් කළා. ධර්ම රතිය සියලුම රතියින් දිනනවා. පින්නතේ රතිය කියලා කියන්නේ කැමැත්ත. මේ ලෝකේ රතියින් කොච්චර තියෙනවද? අඹදරුවන්ට තියෙන කැමැත්ත, දැසි දස්සන්ට තියෙන කැමැත්ත, ධන දහන්නේ වලට තියෙන කැමැත්ත, නෘත්‍ය ගීත ආදියට තියෙන කැමැත්ත, තවත් නොයෙක් සංගීත වාදනයන්ට, ගීත රසයන්ට තියෙන කැමැත්ත, ඉඩ කඩම් වලට තියෙන කැමැත්ත, මිල මුදල් වලට තියෙන කැමැත්ත, ගව සම්පත ආදී සම්පත් වලට තියෙන කැමැත්ත, මේ ආදි වශයෙන් අපේ රතියේ සීමාවක්. හැබැයි මේ හැම රතියක්ම අපිට කුමක් කරනවද? මේ හැම රතියක්ම අපි අපාය පැත්තටම හරවනවා. මොකද මේ හැම කැමැත්තක්ම තෘෂ්ණාව පෙරදරි කරගෙනයි තියෙන්නේ. තෘෂ්ණාවත් එක්ක බැඳිලායි තියෙන්නේ. තෘෂ්ණාවමයි පෝෂණය කරන්නේ. ඒ නිසා මේ සංසාරේ සැපයක් තියෙනවා නම් තෘෂ්ණාව නැති වෙච්ච තැනයි සැපයක්. නමුත් මෙන්න මෙවන් රතීන්ගේ අපි බැඳිලා සඳහන් කළා. මේ සියලුම රතීන්ගෙන් අපි ඈත් කළා. මේ සියලු තෘෂ්ණාවන් අපි යටපත් කළා නම් නැති කළා නම් ඒ දී කලේ ධර්මයේ. ධර්මයේ තුලින් තමයි මේ රතිය අත්හැරීමේ ක්‍රමය අපිට කියලා දෙන්නේ.
මේ දේවල් වලට වහල් වෙන ගිජු වෙන ක්‍රමය ඈත් කෙරුවේ අපිට ධර්මයේ තුල. දිගින් දිගට අල්ලා ගැනීමේ ක්‍රමය අත්හැරින ක්‍රමය අල්ලා ගැනීම නැති කරලා අත්හැරීම අපි ප්‍රගුණ කෙරුවේ ධර්මයේ. ආන්ගේ නිසා හැම රතියකටම වඩා ධර්ම රතිය උතුම් කියලා දේශනා කොට වදාළා. පිළිතුනි ලාභ සත්කාරෙහි බලාපොරොත්තු රහිතව නිවන් ලැබීමේ එකම අදහසින් දහම් දේශන ආයතද නිස්සරණ අධ්‍යාසයෙන්ම දහම් අහන ආයතද ධර්මයේ උගන්වන ආයතද උපදනා ප්‍රීතිය ධර්ම දේශනා කරනකොට ඇති වෙන සතුට බණ අහනකොට ඇති වෙන සතුට ඒ විතරක් නෙමෙයි සඳහම් කළා ධර්මයේ උගන්වනකොට ඇති වෙන සතුට ධර්මයේ උගන්වන්න තියෙන කැමැත්ත ධර්මයේ දේශනා කරන්න තියෙන කැමැත්ත බණ අහන්න තියෙන කැමැත්ත ආංගික ධර්ම අඹදරුවන්ට කැමැති දීපල වලට කැමැති ඉඩකඩම් වලට කැමැති ඒකත් රතිය. හැබැයි එයට බැඳිච්ච හැම කෙනෙක්ම ඒ බැඳීම නිසා නිරේටම ගමන් කරනවා. හැබැයි බණ කියන්න කැමති කෙනා බණ අහන්න කැමති කෙනා ධර්මයේ උගන්වන්න කැමති කෙනා නිවන දිහාවටම ගමන් කරනවා. බණ කීවත් ලාභ සත්කාර නිසා ධර්ම දේශනා නොකළ යුතුයි. ලාභ සත්කාරයට ගිජු වෙලා ධර්ම දේශනා නොකළ යුතුයි. මිලට මුදලට ධර්ම දේශනා නොකළ යුතුයි. මහා කල්ප අසංඛ්‍ය 4 විඳින්න තියෙන අනේක දුක්ඛන්දරාවල් විඳලා මේ ධර්මය අවබෝධ කරගෙන දේශනා කළේ තව කෙනෙකුට ඊතර යන්න මිස කාටවත් හම්බ කරන මගක් හදලා දෙන්නේ නෙමෙයි. කාටවත් රස්සාවක් වෙලා දෙන්නේ නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේගේ දායාදය ආමිෂයට දායාද වෙන්න එපා. ධර්මයට දායාද වෙන්න. මේ ධර්මයේ නිසා ලැබෙන ආමිෂ වලට දායාද වෙන්න එපා. ආමිෂේ බලාපොරොත්තුෙන් ධර්මයේ දේශනා කරන්නත් එපා, උගන්වන්නත් එපා. ලෝක සත්වයා කෙරෙහි තියෙන මහා කරුණාව පදනම් කරගෙන, දයාව මෛත්‍රිය පදනම් කරගෙන, ඔවුන් සංසාර සාගරයෙන් එතර කරවීම උදෙසාම මා සොයාගත් ධර්මයේ ලෝකයට දායාද කරાવી කියන එක භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තු. ඒ නිසායි මජ්ක්‍ධිම නිකායේ ධම්ම දායාද සූත්‍රයෙන් දේශනා කළේ මහණෙනි ධර්මයේ නිසා ශාසනය නිසා ඉපදිච්ච ලාභ සත්කාර වලට සිව්පසයට ගිජු වෙන්න එපා. ඔබ සියලු දෙනාම මා විසින් දේශනා කරපු මේ ධර්මයට දායාද වෙන්න. පින්තුනි ශාස්ත්‍රු දායාදේ මිල කරන්නේ මේ ලෝකව. මිල කරන්න බෑ මේ ලෝකේ කාටවත්. මිල කරනවා නම් ඒක කොයිතරම් අකුසල තත්වයක් බවට පත් වේද කියන කාරණාව අපිට තේරෙන්නේ. ආන්ගේ නිසා ධර්ම රතිය හැම වෙලාවෙම නිවනට සැපයට මගම කියන. ඊළඟට සඳහන් කළා තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති අරහත්වය සියලුම දුක් දිනනවා කියලා. පින්නතුනි යම් කෙනෙක් ඒ අති උතුම් නිවන සාක්ෂාත් කරගන්න තාක්කල් මේ ලෝකේ දුක නැති කරපු අය නෙමෙයි. නොයෙක් දුක් කන්දරාවන්ට උරුමකම් කියන අය. නොයෙක් දුක් අත්පත් කරගන්න කටයුතු කරන අය. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා චතුරාර්ය සත්‍ය ධර්මය. දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග. මේ ලෝකේ දුකක් තියෙනවා. දුක ඇති වුණේ කොහොමද? සඳහන් කළා දුක ඇති වුණේ සමුදය නිසා. සමුදය කියේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නිසා තමයි දුක ඉපදුනේ. තණ්හාව, රාගය, කාමය මේ ඔක්කොම තෘෂ්ණාව. එහෙනම් යම් දෙයක් සම්බන්ධයෙන් යමෙකුගේ ඇලීමක් තියෙනවා නම් බැඳීමක් තියෙනවා නම් එතන තියෙනවා ගැටීමක්. එමනම් තෘෂ්ණාව නිසා දුක ඇති වෙනවා. පිළිතුරු යම් කෙනෙක් ඒක තේරුම් ගත්තා නම් මේ දුක තෘෂ්ණාව නිසායි.
මේ දුක ඉපදුනේ අහවල් කාරණාව නිසා. මෙන්න මේ කාරණාව නැති කළොත් මේ කාරණාව දුරින්ම දුරු කළොත් මේ දුක නැති කරන්න පුළුවන්. ආන් එහෙම හිතපු පුජ්‍යලයා දුක ඉපදිච්ච තැන නැති කරනවා. දුක ඉපදිච්ච තැන නැති කරලා ඒ සම්බන්ධයෙන් තියෙන දුක නැත්තරම නැති කරන්න උත්සාහ දරනවා. ආන් ඒකයි සඳහන් කළේ. ක්‍රමයෙන් යමෙක් දුක ඉපදිච්ච තැන අවබෝධ කරගෙන දුක් උපදින තැන් නැති කළා නම් ඔහු ක්‍රමයෙන් එන්නේ මාර්ග ප්‍රඥාවට. කෙලස් තවන, කෙලස් දුරු කරන, කෙලස් පුච්චන ඒ මාර්ගය තුලින් මාර්ග ප්‍රඥාව තුලින් මේ දුක තුනී කරනවා, නැති කරනවා, යටපත් කරනවා. ඒ දුක තුනී කරලා නැති කරලා යටපත් කරලා විනාශ කරලා උපදින්නේ නැති කරපු පුජ්‍යලයා නිරෝධ සත්‍ය, නිරෝධේ නිවන අත්පත් කරනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය කියන්නේ බොහොම කෙටියෙන් ඒ කාරණාව සිහිපත් කරගන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මනාව ඒ දහම් පද තේරුම් අරගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කරගත්තා නම් ඔහු මේ ලෝකේ සියලුම දුක් දුරු කරලා අරහත්ත්වය ලබනවා. රහතන් වහන්සේට කිසිම දුකක් නැහැ. රහතන් වහන්සේට කිසිම ඇලීමක් නැහැ. රහතන් වහන්සේට කිසිම බැඳීමක්. ඇලීම බැඳීම නැති තැන දුකකුත්. එහෙමනම් අමූර්ත මහා නිවන සාක්ෂාත් කළා කියලා කියන අමූර්තය. මෘත කියලා කියන්නේ මරණයට. අමෘත කියලා කියන්නේ මරණේ නැති තැනට. මේ ජීවිතෙන් අරහත්ත්වය ලබා ගත්තා. නමුත් ඒ අරහත්ත්වය ලබා ගත්තේ මේ ජීවිතේ. ඒ අරහත්ත්වය ලබනවත් එක්කම පසක් කරලා තියෙන නිවන. එහෙමනම් මේ ශාසනය මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක්, මරණයෙන් පස්සේ ලැබෙන නිවනක් ගැන දේශනා කරලා නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේ ලැබෙන නිවන. යම් ශාසනයක උතුම් ඵලයේ ජීවත් වෙලා ඉන්න කාලෙම ලැබෙන ශාසනය මේ ලෝකේ තියෙනවා නම් ඒ මේ බුද්ධ ධර්ම. බුද්ධ ධර්මයේ තමයි මැරෙන්න කලින් නිවන හම්බ වෙන්නේ. පරම නිෂ්ඨාව සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක සාක්ෂාත් කරගත්ත ආත්මය මේ සංසාරේ උපදින අන්තිම ආත්මය බවට පත් වෙනවා. එහෙනම් ඉපදිච්ච නිසා රහතන් වහන්සේට පිරිනිවන් පෑම. පිරිනිවන් පෑවට පස්සේ ආය මෘතයක් නැහැ. එතන ඉඳලා උන්වහන්සේට දින අමෘතය. උප්පත්තියක් නැහැ. මරණයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එතෙන්ට යන්න පුළුවන් කෙනා සියලුම දුක් නැති කරපු කෙනා. සියලුම දුක් දුරු කරපු කෙනා. අපි සඳහන් කළා රහතන් වහන්සේට කිසිම ඇලීමක් බැඳීමක් නැහැ කියලා පිළිතුරු. උන්වහන්සේ අරහත්ත්වය ලබා ගත්තහම උන්වහන්සේ දන්නවා මම ඒ උතුම් නිවන සාක්ෂාත් කළා. දැන් මම මේ උතුම් නිවනට යන්න ඕනේ. ඒ උතුම් නිවන වහාම අත්පත් කරගන්න ඕනේ. දැන් මේ රහත් වෙලා සියල්ලෙන් විදිලා තමයි ඉන්නේ. නමුත් ශාසනයේ සඳහන් කළානේ අපිට සියලුම සැපයන් අභිභවනය කළ සැපය නිවන් සැපයයි කියලා. පරම සුඛය නිබ්බානම් පරමං සුඛං. ඒක මේ රහතන් වහන්සේ අත්පත් කරලා සාක්ෂාත් කරලා ඉන්නේ මරණයෙන් පස්සේ. උන්වහන්සේට කවදාවත් ආයේ දුක් විඳින්න අවස්ථාවක් නැහැ. නමුත් රහතන් වහන්සේට දුකක් තියෙනවා. උන්වහන්සේට ඒ සියලු දුක් ඉවසන්න. උන්වහන්සේ රහත් වුණාට, උන්වහන්සේ සසරින් එතර වුණාට උන්වහන්සේට කායික වේදනා ඇති වෙනවා. උන්වහන්සේට ලෙඩ රෝග හැදෙනවා. කායික වේදනා ඉපදුනාට, ලෙඩ රෝග හැදුනට උන්වහන්සේ ඒකේ
වේදනාවෙන් දුකටපත් වෙන්නේ. නිරෝගී භවෙන් උද්දාමයට යන්නේ. පරම සුඛය වූ නිවන් සුවය හොයාගෙන යන්න කියලා රහත් වෙච්ච ගමන් ජීවිතය අත්හරින්නේ. ඒ සම්බන්ධයෙන්වත් කිසි ඇල්මක් දෙන්නේ. ඒ නිවන ගැනත් දැන් ඇල්මක් නැහැ. ඒ නිවන ගැන තියෙන ඇල්මක් නැති කර. නමුත් නිවන් දකින්න නමුත් ඔබ ළඟ මම ගාව තියෙන තණ්හාව. පින්කම් කර කර, සිල් ගුණ රැක රැක, දාන මාන පූජා කර කර, බණ භාවනා සම්පූර්ණ කර කර අපි අවසාන කරන ප්‍රාර්ථනාව තමයි උතුම් මමා මහ නිවන. එතකොට එතන තියෙන්නේ තණ්හාව. කෙනෙක් අපෙන් ඇහුවොත් මේ පරම සුවය හොයාගෙන යන්න ඔබලාට තියෙන්නේ තණ්හාවක් නේද? නිවන් දකින්න තියෙන්නේ තණ්හාවක් නේද කියලා ඇහුවොත් අපි උත්තර දෙන්න ඕනේ ඒක තණ්හාවක්. නිවන් දකින්න තුරු නිවන් දකින්න තියෙන තණ්හාවත් හරින්න බෑ. කවදා හරි දවසක නිවන් දකින්න තියෙන තණ්හාවත් අත්හැරුණ දවසක අපිට මේ නිවන හම්බ වෙනවා. ඒ තණ්හාවත් අත්හැරෙන්න. පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ කාරණා හතර ඉතා අපූර්වට පැහැදිලි කර සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන දෙවියන්ට අනුශාසනා කරා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට ඇති වුණේ පුදුම ප්‍රීතියක්. දෙවිවරුන්ට ඇති වුණේ පුදුම ප්‍රීතියක්. 12 අවුරුද්දක් තිස්සේ සක්වලින් සක්වල දෙව්ලොවින් දෙව්ලොව සැරිසරසරා අපි හොයාපු ප්‍රශ්න හතරට බුදුරජාණන් වහන්සේ අපූර්වට පිළිතුරු ලබලා දුන්නා නේද? සඳහන් කළා මේ දේශනාව අවසානයේ 84000 ප්‍රාණීන්ට ධර්ම අවබෝධය වුණා කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම කතාව අහලා බුදුරජාණන් වහන්සේට වැඳලා මෙන්න මෙහෙම ඉල්ලීමක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්ම දානයේ මේ තරම් උතුම් නම් ධර්ම දානයගේ කුසලයේ මේ තරම් ශ්‍රේෂ්ඨයි නම් ස්වාමීනි මෙතෙන් පටන් කොතනක හෝ ධර්ම දේශනාව සිදු කරලා අවසන් වුණාම ඒ පින් අපට පමුණුවන ලෙස භික්ෂු මහ සංඝයාට අනුදැන වදාරන සීක්වා. මේ විශාල කුසලයෙන් අපිට පින් දෙන්න ස්වාමී. දානේ ගෙදරක දානමය පින්කමක් ඉවර වෙලා දායකයන්ගේ හිත සතුටු කරන්න හතර පද ගාථාවකින් කරන ඊටාම කෙටි අනුශාසනාවක් නිමා වෙලා ස්වාමීනි අපිට පින් අනුමෝදන් කරන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දෙනමක් මුණ ගැහිලා උන්වහන්සේලා දෙනම අතර යම් ධර්ම කතාවක් ඉපදුණා. ඒ ධර්ම කතාව අවසානයේ අපට පින් අනුමෝදන් කරන්න කියලා ස්වාමීනි භික්ෂූන් වහන්සේලාට මතක් කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ විදිහට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඉල්ලීමක් කළා. ධර්ම දාණය ඒ තරම්ම ශ්‍රේෂ්ඨ හින්දා පින්තුනි එහෙම පින් අනුමෝදන් කරාම කොහොම පින් අනුමෝදන් වෙනවද? දෙවියන්ට විතරද පින් අනුමෝදන් වෙන්නේ? අපිත් පින්කම් කරලා අපේ ඥාතීන්ට මිය ගිය අයටත් ජීවත් වෙලා ඉන්න අයටත් පින් අනුමෝදන් කරාම ඒ අයටත් පින් ලැබෙනවා. අපටත් පින් ලැබෙනවා. බලාපොරොත්තුෙන් ඉන්නවනම් කෙනෙක් පිනක් අනුමෝදන් කරාම ඒ පින මනාව අනුමෝදන් වෙන්න දැනගන්නත් පින් දෙන්න පුළුවන් ඕන තරම් පින් දෙන්න පින් වැඩි වෙනවා කියලා දේශනා කළා. පින් දෙන්න පින් අඩු වෙන්නේ නැහැ. පින් දෙන්න පින් වැඩි වෙනවා. පින් දෙන එක දානය. ඒකට කියන්නේ පත්ති දාන කියලා. පින් අනුමෝදන් වෙන එකට කියන්නේ පත්තානුමෝදනා කියලා. පත්ති පත්තානුමෝදනා. මේ කාරණා විශේෂයෙන් ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. එhmenan කොහොමද අනුමෝදන් වෙන්නේ? දෙවියෝ නමුත් අපි පින් අනුමෝදන් කරන බව දැනගෙන කරන පින්කම් දිහා බල බල සතුටටපත් වෙවි අපිට ඒ පින් ලැබෙයි කියලා හිතාගෙන පින් දෙනකොට සාදු සාදු කියලා ගෞරවයෙන් යුක්තව පින් අනුමෝදන් වෙනවා නම්
ආන් ඒගොල්ලන්ට පින් ලැබෙනවා. කෙනෙක් අපිටත් කියන්න පුළුවන් මම පින්කම් ගොඩක් කළා. මං මේ පින් ඔබලාට අනුමෝදන් කරනවා. ඔබලාත් මං කරපු මේ පින් අනුමෝදන්. අතීතයේ එහෙම චාරිත්‍ර තිබුණා. වැඩිහිටිය කිරියම්ම කිරියත්තා පන්සල් ආරණ්‍ය වල ගිහිල්ලා සිල් සමාදන් වෙලා පහුවදා ගෙදර ඇවිල්ලා දරුවන්ට කතා කරලා ඒ අය බිම වාඩි කරවලා වැඩිහිටියා උස්සාසනයක වාඩි වෙලා සියලු දෙනාට මතක් කරනවා මම ඊයේ උදේ සිල් ගත්තා. මං ඊට පස්සේ බුද්ධ පූජාව කළා. අපි ඊට පස්සේ බණ ඇහුවා. අපි ඊට පස්සේ භාවනා කළා. අපි ඊට පස්සේ ධර්ම සාකච්ඡා කළා. හවස නැවත වතාවක් වත් පිළිවෙත් කළා. බුද්ධ වන්දනා ආදී සිද්ධ කරගත්තා. ධර්ම ශ්‍රවණය කිරීම භාවනා කිරීම ආදී සම්පූර්ණ කරගත්තා. අද උදේ සම්බුද්ධ වන්දනා ආදී සිද්ධ කරගත්තා. අපි ඊයේ දවසේ රැස් කරගත්ත කුසල් බොහොමයි. ආන්ගේ රැස් කරගත්ත උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබ සියලු දෙනාටම අනුමෝදන් කරනවා. හැම කෙනෙක්ම මේ පින් අනුමෝදන් වෙන්න කියලා මතක් කරාම ඒ අතීතයේ නිහතමානී දූදරු මිනිබිරි සාදු සාදු අපි මේ පින් අනුමෝදන් වෙනවා කියලා දෝත එකතු කරලා වැඳගෙන ගෞරව පූර්වකව පින් අනුමෝදන් වුණා. ආන් ඊයට ඒ අනුමෝදන් කරපු පින අඩු නැතුව ලැබෙනවා කියලා සඳහන් කරනවා. යම්ම කිරියත්තා පන්සල් ආරණ්‍ය වල ගිහිල්ලා සිල් සමාදන් වෙලා පහුවදා ගෙදර ඇවිල්ලා දරුවන්ට කතා කරලා ඒ අය බිම වාඩි කරවලා වැඩිහිටියා උස්සාසනයක වාඩි වෙලා සියලු දෙනාට මතක් කරලා මම ඊයේ උදේ සිල් ගත්තා. මං ඊට පස්සේ බුද්ධ පූජාව කළා. අපි ඊට පස්සේ බණ ඇහුවා. අපි ඊට පස්සේ භාවනා කළා. අපි ඊට පස්සේ ධර්ම සාකච්ඡා කළා. හවස නැවත වතාවක් වත් පිළිවෙත් කළා. බුද්ධ වන්දනා ආදී සිද්ධ කරගත්තා. ධර්ම ශ්‍රවණය කිරීම භාවනා කිරීම ආදී සම්පූර්ණ කරගත්තා. අද උදේ සම්බුද්ධ වන්දනා ආදී සිද්ධ කරගත්තා. අපි ඊයේ දවසේ රැස් කරගත්ත කුසල් බොහොමයි. ආන්ගේ රැස් කරගත්ත උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබ සියලු දෙනාටම අනුමෝදන් කරනවා. හැම කෙනෙක්ම මේ පින් අනුමෝදන් වෙන්න කියලා මතක් කරාම ඒ අතීතයේ නිහතමානී දූදරු මුණුබුරු මිනිබිරි සාදු සාදු අපි මේ පින් අනුමෝදන් වෙනවා කියලා දෝත එකතු කරලා වැඳගෙන ගෞරව පූර්වකව පින් අනුමෝදන් ආන් ඊයට ඒ අනුමෝදන් කරපු පින අඩු නැතුව ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඒක තමයි පින් ලැබෙන ක්‍රමය. කෙනෙක් පින් දෙනකොට ගෞරව පූර්වකව ඒක අනුමෝදන් වෙන්න. අපි පින් දෙනකොට දෙවියොත් බලනවා. නම කියලා අඬ ගහලා පින් දෙනවා නම් විශේෂයෙන් බලනවා. එහෙම බලලා සාදු සිතින් යුක්තව උන්වහන්සේලා පින් අනුමෝදන් වෙනවා. ඒ හින්දා දෙවියන්ට පින් දෙන එක හරි වටිනවා. පින කියලා කියන්නේ මේ ලෝකේ වටිනාම දායාදයක්. සල්ලි මිල මුදල් රන් රිදී මුතු මැණික් මේ කිසිම දෙයකින් කරන්න බැරි දේවල් මේ පිනට කරන්න පුළුවන්. අපි වහන්න රන් රිදී තිබුණා. ගෙවල් දොරවල් රණින් රිදියෙන් නිර්මාණය කරලා තිබුණා. ආකර ගණන් රත්තරන් මැණික් තිබුණා. පින්තුනි දෙව්ලෝ යන්න බෑ. නමුත් අපි සුගතියට පමුණවන්න මෙන්න මේ පින් වලට තියෙන පුදුම හැකියාව. කෙනෙකුට දෙනවා නම් මේ ලෝකෙ දෙන්න තියෙන හොඳම තෑග්ග තමයි පින් දෙන්නේ. ශ්‍රද්ධාවන්තයෝ පින් දෙනකොට හරි සතුටින් පින් අනුමෝදන් වෙනවා. එනම් මේ ලෝකෙ තියෙන වටිනාම දේ කෙනෙකුට දෙනකොට වටිනාම විදිහට අපි දෙන්න. රත්තරන් බොහොම වටිනවා. මුතුමැණික් බොහොම වටිනවා. රත්තරන් හදන තැනකට ගිහිල්ලා අපි මාලයක් වලල්ලා මුද්දක් කරාඹුවක් හදාගන්න ගියා. ඒගොල්ලෝ වැඩ නිම කරලා අපි ඒ උපකරණ එහෙම නැත්නම් ඒ ආභරණ හදාපු රන් රිදී වල තියෙන වටිනාකමට අනුව ඊටාම හොඳ මංජුසාවක තැම්පත් කරලා තමයි අපි නිකම්ම කොල කැලේ කොටලා දෙන්නේ. ඒ වටිනා දෙයක් වටිනා විදිහට දෙනවා. ඒ ඔක්කොටම වඩා වටිනවා නම් පින් දෙනකොට යටත් පිරිසෙන්
ගෞරව බුහුමන් සහිතව වැඳගෙන පින් අනුමෝදන් කරන එක කොහොමත් ඊටාම හොඳයි කියලා සිහිපත් කරනවා. එහෙනම් හොඳට වටිනා දේවල් දෙනකොට ගරු සම්ප්‍රයුක්තව දෙන්න. දෙවියන් සතුටු වෙවි අනුමෝදන් වෙනවා. අපි සතුටින් අනුමෝදන් කළා. එමනම් මේ ගාථා රත්නයට අනුව අපි කරුණු කාරණා රාශියක් සාකච්ඡා කළා. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා අපි මේ ගාථා රත්නය මුල් කරගෙන දෙවියන්ට ඇති වුණ පැන හතරක් භාග්‍යතුන් වහන්සේ විසඳපු හැටි ඊටාම කෙටියෙන් සාකච්ඡා කළා. මේ දේශනාව ඔබ සියලු දෙනාට ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා දීලා ධර්ම දානමේ දායකත්වයේ අරගෙන පින් රැස් කරගත් ඒ වාසනාවන්ත දායක පිරිස චමින්ද ආර්යසිංහ, වෙරෝනිකා නුගේරා මේ දෙපළ විසින් උතුම් අරමුණ හැටියට පුණ්‍යානුමෝදනාව සිහිපත් කරනවා. එස්.ඒ. ආර්යසිංහ පියාණන්ගේ අභාවයෙන් දසවසරක් ගත වීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින අනුලාවතී විතානගේ නුගේරා සහ ශාන්ති යන දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් කැනඩාවේ සිටින හසිත, නිශාන්ත, A.W. එන්සා, H. ගුණරත්න, A. සුනීතා මේ ඇයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් දේශකයන්න් වහන්සේට, උන්වහන්සේගේ මව්පියන්ට, සියලු සම්මා දිට්ඨික දෙවියන්ටත් පරලෝසපත් සියලු ඥාතීන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. චමින්ද ආර්යසිංහ මහත්මයා සහ වෙරෝනිකා නුගේරා මහත්මිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊටාම ඉක්මන් භවයකින් ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දායක පින්නතුන්ටත් ශ්‍රාවක පින්නතුන්ට ඊටාම ඉක්මන් භවයක ලබා ගැනීමට මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ රාගක්ඛයෝ නිබ්බානං. මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානයේ සිදු කිරීම සඳහා මත්තේගම සමගි වෙන පදිංචි චමින්ද ආර්යසිංහ මහතා, වෙරෝනිකා නුගේරා මහත්මිය දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තිය අගෝස්තු 2 වන දිනට එස්.ඒ. ආර්යසිංහ පියාණන් පරලෝසපැත්ති වසර 10ක් ගත වීම නිමිත්තෙන් එතුමන්ට සහ සොපිනෝනා කාර්යවසම් මිත්තණිය ඇතුළු පවුලේ නමින් මියගිය යම්තාක් පිරිසක් වෙත්නම් ඒ සියලු ඥාතින මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. සුජීවත්ව සිටින අනුලාවතී විතානගේ මෑණියන්ට එල්මෝ නුගේරා සහ සාන්ති යන දෙමාපියන්ට චන්දිම ආර්යසිංහ ගිහානි සඳනායක දීනියන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. කැනඩාවේ සිටින හසිත නිශාන්ත මහතා, A.W. එන්සා මහත්මිය, H. ගුණරත්න මහතා, A. සුනීතා මහත්මිය නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දේශකයන් වහන්සේටත් උන්වහන්සේගේ දෙමාපියන්ටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. සීලම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. ධර්ම දානමේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු දෙනාම සසර දුකින් මිදී ප්‍රාර්ථනීය බෝධියේ ඉක්මන් භවයේදී සැපසහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසීමට හේතු වාසනා වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා.